ගිය පසුගිය පාඩමේ ඉතිරි කොටස අද පටන් ගන්නේ. මේ ගණන් ටික දාලා තිබ්බා. මේ ටික ඔයාලා කලින් හදලා තිබ්බොත් තමයි හොඳ. අද එතකොට කතා කරන්න යන්නේ රසායනික ගණනයේ පොතේ ගණන් දෙකකුයි ඉතිරිය පසුගිය විභාග බහුවර්ණ ප්‍රශ්න. මේ ගාන තියෙනවා රසායනික ගණනයේ පොතේ පිටු අංක 14. මේ ගාන කියවා ගන්න. ඔයාලා හදලා තිබ්බොත් හොඳයි. මේකට කලින් වීඩියෝ එකේ මම දාලා තියෙනවා ගණන් ටික. ඒ පාඩමත් කරලා මේ පාඩමට ආවොත් හොඳයි මොලේ ඉඳන් කරන කට්ටිය. ඒ සම්බන්ධ දැනුමක් තියෙන කට්ටියට ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉඳන් යන්න පුළුවන්. දැන් අපි කලින් හදපු ගණන් වල තිබ්බේ නයිට්‍රජන් ප්‍රතිශතය දීලා මෝල් අඩංගු මෝල් ද්‍රව්‍ය ප්‍රතිශතය දීලා තිබ්බා. එහෙම නැත්නම් ඊට පස්සේ හදපු උදාහරණ දීලා තිබ්බේ වියෝජන ඵල එක එක ගානකදී දෙන එක එක උදාහරණ ආකාරය වෙනස්. දැන් මේ ගානේ දීලා තියෙන විදිය බලන්න. මේ ගණන් අමාරු නෑ. මේ ගණන් වල විදිය තමයි ඔයාලා දින කරන්න ඕනේ. ස්වරූපය වෙනස්. එකිනෙකට වෙනස් ස්වරූපේ ගණන් තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. මේ ගණන් අමාරු නෑ. හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් අඩංගු සංයෝගයක නයිට්‍රජන් තියනවලු 6.58ක්. හයිඩ්‍රජන් 1.42 ග්‍රෑම්. මෙහෙමයි දීලා තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ සංයෝගයේ ආනුභාවික සූත්‍රය. ඊටම පහසු ගානක් ස්කන්ධ දෙකෙන්ම ස්කන්ධ දීලා තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් ස්කන්ධ අනුපාතය සකස් කරගන්න. මේකේ ස්කන්ධ අනුපාතය තමයි මේක. මේ තියෙන එතකොට ස්කන්ධ අනුපාතය. ස්කන්ධ අනුපාතය මේ තියෙන්නේ. එහෙමනම් මවුල අනුපාතය හදා ගන්න පුළුවන්. නයිට්‍රජන් වල 14යි මවුල අනුපාතය යදද්දී ඒකක දාන්න මවුල ගන්න හොයදී ඒකක දාන්න ඕනේ නැහැ කියන එක ගියේ පාඩමෙන් පැහැදිලි කරා. මොකද අනුපාත වලදී ඒකක සුළු වෙලා යනවා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වලින් බෙදුවම එයාලගේ මවුල අනුපාත ලබා ගන්න පුළුවන්. එතන මේක සුළු කරාම එන පිළිතුරු තමයි 0.47ට 1.42. මේ තියෙන මවුල අනුපාතය. එතකොට අපි දැන් මෙතන ගන්න ඕනේ සරලම මවුල අනුපාතය ගත්තොත් සරලම මවුල අනුපාතය පූර්ණ සංඛ්‍යා වලින් ගත්තාම අපිට ආනුභාවික සූත්‍රය පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ සරලම අනුපාතය ගන්න. සරලම මවුල අනුපාතය හදා ගන්නයි දැන් යන්නේ. සරලම මවුල අනුපාතය. කුඩාම දශම සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ මෙතන. අනුපාතවලදී එක සංඛ්‍යාවක් යම් සංඛ්‍යාවකින් බෙදුවොත් අනිත් කෙනාවත් ඒ සංඛ්‍යාවෙම බෙදන්න ඕනේ. ඊට මෙතනින් යනවා ඔයාලට 1ට 3.02 කියලා. මේ වැටීම ඉතාම වැදගත් මෙතනදී. මෙතන කෙලින්ම ඔයාලට වට යන්න පුළුවන් 1ට 3යි කියලා. දැන් බලන්න අර අපි පසුගිය ගණන් වලදී මෙන්න මේ පියවර ආවට පස්සේ ආපහු ගුණ කිරීමක් කරා පූර්ණ සංඛ්‍යා බාටපත් කරන්න. මෙතන අවශ්‍ය නැහැ. අර එකම රටාවට පුරුදු වෙන්න එපා. අවශ්‍යතාවය අනුව තමයි මේ ගුණ කිරීම අවශ්‍ය වුනේ. මෙතන අවශ්‍ය නොවුනේ හේතුව මේ 3.02 කියන එක අපිට ගන්න පුළුවන් 3යි කියලා. හේතුව 3.02 කියන්නේ ඉතාම ආසන්න වශයෙන් 3 කියලා ගන්න පුළුවන්. දෝෂයේ 2%යි. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ මේකේ. 1ට 3.02 කියන එක ගන්න පුළුවන් 1.3යි කියලා.
එහෙනම් මේ සරලම මවුල අනුපාතය අපි හොයාගෙන ඉවරයි. එහෙමනම් ආනුභවික සූත්‍රය දැන් ලියන්න පුළුවන් අපිට. එහෙනම් ආනුභවික සූත්‍රය සමානයි මේ සංයෝගයේ නයිට්‍රජන් 1ට හයිඩ්‍රජන් 3යි. ඒ කියන්නේ NH3. මේ ආනුභවික සූත්‍රය. ආනුභවික සූත්‍රය තමයි අහලා තියෙන්නේ. ආණුක සූත්‍රය අහලා නැහැ. ආණුක සූත්‍රය අහන්න අවශ්‍ය තොරතුරු දීලා නැහැ. දත්ත දීලා නැහැ. ඇත්තට මේක ආණුක සූත්‍රයේ එන්නේ NH3. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනට. හරි. එහෙනම් ඊටම පහසුයි මේකේ ආනුභවික සූත්‍රය හොයාගන්න. දැන් යමු අපි ඊළඟ ගානට. මේකත් ඔයාලා කලින් හදලා තිබ්බොත් තමයි හොඳ. මේකත් රසායනික ගණනය පොතේ 14 වෙනි පිටුවේ සඳහන් වෙනවා. මේවල පිළිතුරු දීලා තියෙනවා ඔයාලට. මම හිතන්නේ මේකේ සුළු කරපු පිළිතුරු දීලා නැහැ. අවසන් පිළිතුරු විතර දීලා තියෙන්නේ. හේතුව ඊටම පහසු ගණන්. හරි. මේ ගානෙන් පස්සේ අපි යනවා අර විභාග පසුගිය විභාග බහුවර්ණ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. මේකේ ලෙඩ් වල ඔක්සයිඩ් එකක් ඔයාලට දීලා තියෙන්නේ. ඒකේ මෞලික ස්කන්ධය දීලා තියෙනවා. ඊළඟට ලෙඩ් වල ලෙඩ් සාම්පල් එක ස්කන්ධය දීලා තියෙනවා 2.5 කිලෝග්‍රෑම්. ලෙඩ් ඔක්සයිඩ් සාම්පලේ ස්කන්ධය දීලා තියෙනවා. ලෙඩ් ඔක්සයිඩ් සාම්පල් එක ග්‍රෑම් 2.5ක් තමයි යාලට දීලා තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවලු ලෙඩ් තියෙනවලු ග්‍රෑම් 2.6 කීයද 2.6ක්. හරි මේ තියෙන 2.6 ග්‍රෑම්. එතකොට මේකේ මේ ලෙඩ් ඔක්සයිඩ් වල ලෙඩ් ග්‍රෑම් 2.6ක් තියෙනවා නම් මේක ඉතිරි ස්කන්ධය වෙන්න ඕනේ ඔක්සිජන්. මොකද මේ ලෙඩ් ඔක්සයිඩ් කියන එක හැදිලා තියෙන්නේ ලෙඩ් කියන මූලද්‍රව්‍යයෙන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයෙන් නේ. ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයෙන් ලෙඩ් සහ ඔක්සිජන්. එතකොට ලෙඩ් 2.6ක් තියෙනවා කියන්නේ ඉතිරි ස්කන්ධය වෙන්න ඕනේ ඔක්සිජන්. ඒක තේරෙනවා ඇති. හරි. ඒ කියන්නේ 2.5න් අඩු කරන්න ඕනේ 2.26ක්. ඔක්සිජන් වල ස්කන්ධය හොයන්න 2.5න් අඩු කරන්න ඕනේ ලෙඩ් වල ස්කන්ධය 2.26. එතකොට එනවා 0.24 කියලා ග්‍රෑම්. හරි. එහෙමනම් ඔයාලා ඔක්සිජන් වල ස්කන්ධයක් දැන් දන්නවා. මේ සාම්පලයේ තියෙන ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා 0.24. මේ ග්‍රෑම් ස්කන්ධය. එහෙනම් ස්කන්ධය තමයි ග්‍රෑම් වලින්. එහෙනම් මේක මට කෙලින්ම ගන්න පුළුවන් ග්‍රෑම් අයින් කරලා ස්කන්ධ අනුපාතය. ස්කන්ධ අනුපාතය මේ සාම්පලයේ ලෙඩ් සහ ඔක්සිජන් අතර තමයි මේ දැක්වෙන්නේ. ස්කන්ධ අනුපාතය දන්නවා නම් මවුල අනුපාතය හදාගන්න පුළුවන්. මවුල අනුපාතය ගන්න මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. ලෙඩ් වල මෞලික ස්කන්ධය ඒක ප්‍රශ්නේදී දෙන්න ඕනේ. නැත්නම් ඔයාලට දැන් ආවර්තවගොත් දෙනවා. ආවර්තවකින් බලා ගන්න පුළුවන්. 207.2. ඔක්සිජන් වල මවුල වලට පෙරලන්න ඔක්සිජන් වල ස්කන්ධය බෙදන්න ඕනේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් මෞලික ස්කන්ධයෙන් එයාගේ 16යි ග්‍රෑම් මවුලයට ඒකක දාන්න අවශ්‍ය නැහැ අනුපාත නිසා. මේක කලින් හදපු ළමයි ඉන්නවා නම් පොතේ තියෙන උත්තරේ ආවෙ නැතුව ඇති. හරි. මෙතන පොඩ්ඩක් සුළු කිරීම පොඩ්ඩක් තියෙන ඉලක්කම් වල සුළු කිරීම පොඩ්ඩක් අමාරුයි. අමාරු කියන්නේ
දශම වලට හරියට බෙදන්න ඕනේ. මේ වගේ ගාණක් සාමාන්‍ය විභාගයට දෙන අඩුයි. මොකද මෙතන එතකොට දශම නියම දශම ස්ථානයේ බෙදලා ගන්න සෑහෙන වෙලාවක් යනවා. එතකොට විනාඩි ගාණක් යනවා ඒක බෙදන්න ඔයාලට මේ වගේ ගාණක් ඔයාලට පේනවා මේකේ. නේ 2.26 බෙදීම 207.2 සෑහෙන වෙලාවක් යනවා. ඉතින් විභාගෙට මේ වගේ සුළු කිරීම පොඩක් දෙන අඩුයි. හරි. හේතුව එතකොට බලන්න වෙන්නේ රසායන විද්‍යාව දැනුම නෙවෙයි ළමයාගේ බලන්න වෙන්නේ මේ දශම බෙදීම හරියට පුළුවන් ද ළමයාට කියලායි මේ පැය ගාණක් බෙද බෙදෙන්න වෙනවා ගන්න. ඒ නිසා ඒ පැත්ත අඩු කරලා රසායන විද්‍යාව දැනුම උරංගා බැලීම තමයි දැන් සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රයේ කරන්නේ. ඒතර මේ ගානේ ඒත් මෙහෙම කැල්කියුලේටර් භාවිත කරලා හදපු ළමයි මේක කැල්කියුලේටර් භාවිත කරන්න මේ ගාන සුළු කරන්න. සුළු කරලා හදලා ඉන්න මෙතන ඉඳන් වань ඉතිරි කැලේ දැන් හදන්න කැල්කියුලේටර් භාවිත කරලා හදලා ඉවරලා ආපහු බලන්න මේකේ පිළිතුර. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පෝස්ට් කරලා මෙතන ඉඳන් ඉතිරි කැලේ හදන්න. කැල්කියුලේටර් භාවිත කරලා. භාවිත කරලා හදලා ඊට පස්සේ බලන්න මේකේ ඉතිරි කැලේ. ඇත්තටම මේක සුළු බෙදුවාම එන්නේ බලන්න මේකේ තියෙන සිද්ධ වෙන දෝෂය. ඔයාලට පොතේ උත්තරේ එන්නේ නැති වෙන දෝෂය මම පෙන්නලා දෙන්න යන්නේ මෙතන. හරි. මේක චර හිතන්න එපා. මේ විදිහේ සංකීර්ණ සුළු කිරීමක් සහිත ගැටලු එන්නේ නැහැ. මේක අපි ඔයාලගේ සාමාන්‍ය දැනීම සඳහා සහ අනුක සූත්‍ර සහ ආනුභවික සූත්‍ර ගණන් ප්‍රගුණ කිරීමට දාපු ගැටලුවක් පමණයි. නමුත් මෙතන තියෙන රසායන විද්‍යාවේ සිද්ධ වෙන පොඩි වෙනස බලන්න ඔයාලා. මේක ඔයාලට බෙදුවම කැල්ලකින් 0.1.0.9යි කියලා දිගට එනවා. හරිද? මේක නම් එනවා මම තිත් පෙළ දෙපි දිගටම එනවා කියන්නේ මේක. ඔක්සිජන් වල එනවා 0.0 හරි. බිඳුවයි 1.5ක්. දැන් මේක මේ එන්න මේ මෙන්න මේක ඔයාලට පුළුවන් කීයටද දශම ස්ථාන 0.01ට වටයා ගන්න පුළුවන් නේ. වැරදි බටන් එක ප්‍රෙස් වුණා එකයි උනේ. දැන් මේක ඔයාලට කෙනෙකුට ගන්න පුළුවන්. උගා කට්ටිය ගන්න ඇත්තේ 0.01යි. ඒක තමයි පහසුම ක්‍රමය ඇත්තටම. 0.01යි. හරිද? මේක ගන්න පුළුවන් ඔයාලට 0.01.5. මෙහෙම ගත්තාම පිළිතුර එන්නේ නැහැ. හරි. මේක හරියටම එන්නේ හරි ආසන්න දශම ස්ථාන 3කට වැටෙවුවොත් පමණයි. ආසන්න ස්ථාන දශම ස්ථාන 3කට වට යන්න නම් නේද? 4 වෙනි දශම ස්ථානය ගැන සලකා බලන්න ඕනේ. එයා 5 හෝ 5ට වැඩි නම් එකක් ගන්න ඕනේ මේ පැත්තට. හරිද? එතන 0.01 වෙනවා. ඇත්තටම ඔයාලට විභාගයේදී සාමාන්‍ය සුළු කිරීම ගණන් වලදී විභාගයේදී ආසන්න දශම ස්ථාන 3ට වැටීම අනිවාර්යයි. හරි. ඒක රසායන විද්‍යාවේ දෝෂ අවම කරන්න පුළුවන් එක උපක්‍රමය තමයි ආසන්න දශම ස්ථාන 3ට වැටීම. එතකොට ඔයාලා සුළු කරන අවස්ථාවවලදී විභාග ප්‍රශ්න පත්‍රයකදී ආසන්න දශම ස්ථාන 3ට වට යන්න කියලා නැතත් ඔයාලාගේ සුළු කිරීම ගණන් වලදී ආසන්න දශම ස්ථාන 3කට වැටීමට ඔයාලා වග බලා ගන්න ඕනේ. පිළිතුර වෙනස් වෙන විතරක් නෙවෙයි ආසන්න නිවැරදි ආසන්න දශම ස්ථාන 3ට වටේලා නැත්නම් දෙන ලකුණු ප්‍රමාණත් වෙනස් වෙනවා. පැහැදිලි ඇතිනේ. එතකොට මේ ගානේදී මේ වගේ ගණන් වල මේ ආනුභවික සූත්‍ර වගේ ගණන් වලදී මේ වගේ ගානකදී මේ වගේ සංකීර්ණ තත්වයට යන්න දෙන්නේ නැහැ. මෙතන සුළු කිරීම එකක් අමාරුයිනේ. අමාරුයි කියන්නේ නේද? මේක සුළු කරන්න කැලලයක් කරන්න නැතුව සෑහෙන වෙලාවක් යනවා මේ පිළිතුර ගන්නනේ. නේද? 0.01යි ගන්න. ඒ වගේ අමාරුයි දාන වැඩ කරන්නේ නැහැ. නමුත් මම මෙතන දාලා තියෙන මේ ගාන ඔයාලට මේ දෙක කියලා දෙන්න. හරි. සිද්ධ වෙන වෙනස. තේරුණාද? එතකොට ඔයාලා අර කලින් කිව්වා වගේ 0.01 දාගෙන හදාගෙන ගාන ඉස්සරහට ගියාම ඔයාලට පිළිතුර එන්නේ නැහැ. ඔයාලට පිළිතුර එන්න ඇත්තේ මොකක් කට්ටියට හදපු කට්ටිය ඉනවා නම් ඒ කියන්නේ මම කියන්නේ ලෙඩ් වලට 0.01 සහ ඔක්සිජන් වලට 0.01.5 තමයි. මෙහෙම අරගෙන ගාන හැදුවාම බලන්න වෙන දේ.
මේක පූර්ණ සංඛ්‍යා බවට පත් කරන මවුල අනුපාතය මම 10න් වැඩි කරනවා. කුඩාම දශම ස්ථානයේ බෙදන්නත් පුළුවන් 0.1න් නේද? ඊට වඩා මට ලේසි 10න් වැඩි කරාම මෙතන දශම ස්ථාන 3ක් තියෙනවානේ. 10න් වැඩි කරාම මෙයා 10 වෙනවා. මෙයා 15 වෙනවා. ඒ කියන්නේ 2ට 3යි. ආනුභාවික සූත්‍රයේ ඉන්නේ PB2O3. මේ මාවම පොතේ උත්තරේ අනුක සූත්‍රය ගන්න බැරි වෙනවා. කොච්චර සුළු කරත්. හරි පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් එන්නේ නැහැ මෞලික ස්කන්ධේ. ඔක තමයි එන්නේ ඇති උත්තර හදපු කට්ටියට. මම කියන්නේ මේ සිද්ධ වෙන දෝෂය. මේ දශම ස්ථාන එකකින් සිද්ධ වෙන දෝෂය. හරි. හදපු කට්ටිය ඉන්නවා නම් ඒ දේ වෙන්න ඇති. අඩුම ගානේ මම කියවනේ මෙතනින් නවත්තලා මෙතන ඉඳන් කැලලකින් හදන්න කියලා ඉතිරි ටික. එතකොටවත් හැදුවා නම් එන්නේ ඒ උත්තරේ. ඒ වගේ උත්තරයක්. දැන් බලන්න මෙහෙම හැදුවා මේන උත්තරේ වෙනස්. බලන්න එන විදිය. හරි. එතකොට මෙතන අපිට වෙන්නේ 11ට 15 කියලා ගන්න පුළුවන් 10න් වැඩි කරාම දේශී එතකොට මේ ඉන්නේ මවුල අනුපාත නේද? සරලම පූර්ණ සංඛ්‍යාව කරන්න තමයි මේ 11ට එතකොට එනවා යාලට 11ට 15යි. එතකොට මම කියවා මේක පොඩ්ඩක් චූට්ටක් සංකීර්ණ ගානක්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙයාගේ මම පොඩි දෙයක් කියන්නම්. මෙයා වගේ ගණන් විභාගයට යනවා අඩුයි. අඩුයි නෙවෙයි එන්නෙම නැහැ. වෙනස් විදිහේ ස්වරූපයක් ගත්තොත් තමයි දෙන්නේ. මේ බලන්න මේකේ ලෙඩ් ඔක්සයිඩ් වල ඔයාලට දීලා තිබ්බේ මෞලික ස්කන්ධය 686යි. 85යිද බලන්න. හයසිය 85යි. 685.6යි ග්‍රෑම් මවුලයට. කියන්නේ මවුල එකක ස්කන්ධය පුරිම වෙන්න පුළුවන් ලෙඩ් ඔක්සයිඩ් රතු ලෙඩ් ඔක්සයිඩ් වල 685.6යි. ඉතින් මේ ලෙඩ් 11ක් තිබ්බොත් හරි. ලෙඩ් 11ක් තිබ්බොත් මොකද වෙන්නේ? ලෙඩ් 11 ස්කන්ධ කීයක් වෙනවද? ලෙඩ් වල මෞලික ස්කන්ධය නැත්නම් සාපේක්ෂ අණුක පරමාණු සාපේක්ෂ පරමාණු ස්කන්ධය 207.2යි. නේ? එහෙනම් ලෙඩ් මෞලික ස්කන්ධය ග්‍රෑම් මෙච්චරයි. ලෙඩ් 11ක් ගත්තොත් මේ වගේ 11 ගුණයක් නේ. 2000 ගාණක් වෙනවා. ලෙඩ් වල විතරක් ඔක්සිජන් නැතුව. එහෙනම් අපිට තේරෙනවා මෙච්චර ලෙඩ් ප්‍රමාණයක් තියෙන විදියක් නැහැ මේකේදී. පැහැදිලිද තියෙන්නේ? හරි. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ විදිහේ සුළු කිරීම සහිත දේවල් ඔයාලට විභාගයට එන්නේ නැහැ. නමුත් මේකේ අර දශම ස්ථාන ගාන පෙන්වන්නයි මම මේ ගාන දාලා තියෙන්නේ. ඒතර ඔයාලට වෙන මේක තව සරල වෙන්න ඕනේ. හරි. මීට වඩා අඩු වෙන්න ඕනේ. ඒතර මෙතන අපිට යොදා ගන්න පුළුවන් උපක්‍රමය තමයි මේ දෙන්නම මම තව කුඩා කරන්න 11න් බෙදනවා. ඒතර ඔයාලට එනවා 1ට 1.3යි 6යි 4යි. දැන් මේ ආසන පූර්ණ සංඛ්‍යාවට හරවන්න මම දෙන්නවම 3ෙන් වැඩි කරනවා. හරි. මම ඉස්සරහින් ලියන්නම් 3ෙන් ගුණ කිරීමෙන් කියලා ඉඩ බඳින්න නිසා 3ෙන් ගුණ කිරීමෙන් 9 3 බවට පත් වෙනවා. මෙයාව 3ෙන් වැඩි කරාම 4.09යි. එතන අපිට එන උත්තරය 3ට 4යි. එහෙනම් මෙයාගේ ආනුභාවික සූත්‍රය අපිට ගන්න පුළුවන්. ආනුභාවික සූත්‍රය PB2O3 sorry O4 නේ ඔක්සිජන් 4ක් තියෙනවනේ PB3 O4 කියලා ගන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ
ආනුභාවික සූත්‍රය නෙවෙයි අනුක සූත්‍රය. එහෙනම් ආනුභාවික සූත්‍ර ස්කන්ධය වලට ගන්න පුළුවන්. ආනුභාවික සූත්‍ර ස්කන්ධය සමානයි නේද? මෙතන තියෙන ලෙඩ් වල 207.6 වැඩි කිරීම 3 එකතු කිරීම ඔක්සිජන් 4ක් 16 වැඩි කිරීම 4. එතකොට එනවා ආනුභාවික සූත්‍ර ස්කන්ධය 686.6 අපි කලින් කතා කරලා තියෙනවා මේකේ n හොයාගන්න පුළුවන් මම කෙලින්ම n හොයනවා මතක් කරොත් මෙහෙමයි ආනුභාවික සූත්‍ර ස්කන්ධය ආනුභාවික සූත්‍ර ස්කන්ධය මේ කතා කරලා තියෙන්නේ සූත්‍ර ස්කන්ධය වැඩි කිරීම n සමානයි අනුක ස්කන්ධය කියලා ගත්තා. n සමානයි අනුක ස්කන්ධය බෙදීම ආනුභාවික සූත්‍ර ස්කන්ධය කියලා අපි පසුගිය පාඩමෙන් කතා කරා. හරි. එහෙනම් මේකේ n හොයාගන්න පුළුවන්. එච්චර පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ මේ තමයි පහසු ගණන්. එහෙනම් මේකේ n සමානයි ආනුභාවික සූත්‍ර ස්කන්ධය 685.6යි. sorry අනුක ස්කන්ධය ආනුභාවික සූත්‍ර ස්කන්ධයත් ඒකම තමයි. එහෙනම් n සමානයි කියලා එනවා 1යි. ආනුභාවික සූත්‍රය n වලින් වැඩි කරාම අනුක සූත්‍රය එනවා. ආනුභාවික සූත්‍රය වැඩි කිරීම n එනවා අනුක සූත්‍රය. එහෙනම් ආනුභාවික සූත්‍රය කීයේද? PB3O4 ආනුභාවික සූත්‍රය මේක වැඩි කරන්න ඕන එකෙන් වැඩි කරාම මේකමයි එන්නේ. එතකොට අනුක සූත්‍රයත් මේකම තමයි. හරි. මෙතන n සමානයි 1යි. හරි. ඒ ගාන ගැන එච්චර ඔයාලා ඔරියෙන්න එපා. එතන සුළු කිරීමේ පොඩක් සංකීර්ණයි. හරි. ඒතර ඔයාලට දැන් පේන්නේ මේ දැන් ඊළඟට අපි හදන දැන් හදන්න යන්නේ විභාග ගැටලු. මේ විභාග ගැටලු වල ඔය විදිහේ ප්‍රශ්න නැහැ. හරි. දැන් පහසුවෙන් හදන්න පුළුවන්. මේ ගාන බලන්න ඔයාලා කලින් හදලා තිබුණොත් හොඳයි. මේකේ හයිඩ්‍රෝකාබනයක ගැන කියලා තියෙන්නේ. නිකන් මතක් කරන්න ඔයාලට හයිඩ්‍රෝකාබන කියන්නේ මොකක්ද කියලා. පාඩමේ මුල් හරියේ ඉන්න කට්ටිය තාම කාබනික රසායන කරලා නැති කට්ටියට හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග. ඔකට තමයි හයිඩ්‍රෝකාබන්. ඕන තරම් තියෙනවා CH4 methane C2 H6 ethane ඕන තරම් තියෙනවා හයිඩ්‍රෝකාබන. ඊළඟට බෙන්සීන් තියෙනවා C6 H6 ඔක්කොම හම්බ වෙන කාබනික රසායනය. මේ ඔක්කොම හයිඩ්‍රෝකාබන්. මේ හැම එකෙම තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණයි. මේ විදිහට කාබන් සහ හයිඩ්‍රජන් පමණක් තියෙන සංයෝග වලට කියන අපි කාබනික රසායනයේදී හයිඩ්‍රෝකාබන කියලා. හරි නේද? එහෙනම් මේකේ තියෙන්න ඕනේ මූල ද්‍රව්‍ය තමයි කාබන් සහ හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල හයිඩ්‍රජන් අඩංගු ප්‍රතිශතය දීලා තියෙනවා 9.44යි. එතන මේ දීලා තියෙන්නේ ස්කන්ධ ප්‍රතිශතය. එහෙනම් මේකේ තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා 9.44යි. 100ට. මේකේ තේරුම අපි කිව්වා කලින් මේ ස්කන්ධ ප්‍රතිශතය මොකද්ද 100ට 4.4 කියන එකේ තේරුම මම ආයෙ එකපාරක් මතක් කරලා දෙන්නම්. ඒ කියන්නේ මේ හයිඩ්‍රෝකාබනයේ
ග්‍රෑම් 100ක් ගත්තොත් මේකේ හයිඩ්‍රජන් තියෙනවා ග්‍රෑම් 9.44ක් ග්‍රෑම්. එහෙනම් ඉතිරි එක තියෙන්න ඕනේ කාබන්. මොකද කාබන් සහ හයිඩ්‍රජන් වලින් විතරනේ මේක හැදිලා තියෙන්නේ. ග්‍රෑම් 100ක හයිඩ්‍රජන් මෙච්චරක් තියෙනවා කියන්නේ ඉතිරි ටික වෙන්න ඕනේ කාබන්. එහෙනම් 100ෙන් අඩු කරන්න ඕනේ මේ ස්කන්ධනේ 9.44. එහෙනම් කාබන් වල ස්කන්ධය ගන්න පුළුවන් ඔයාලට 100 අඩු කිරීම 9.44 ග්‍රෑම්. ඒතර කාබන් වල ස්කන්ධය එනවා 90.66. මම මෙතන එකපාරක් නැවත මතක් කරා ඉස්සරහට මතක් කරන්නේ නෑ ආපහු. එතකොට කාබන් වල ස්කන්ධ ප්‍රතිශතය වලට දාගන්න පුළුවන්. හයයි. ස්කන්ධ ප්‍රතිශත දන්නවා නම් අපිට කෙලින්ම පුළුවන් ස්කන්ධ අනුපාතය. එහෙනම් මේ තියෙන ස්කන්ධ අනුපාතය. අපි කලින් පාඩමේදී කතා කරා කෙලින්ම ගන්න පුළුවන් කියලා. ඒකට හේතුවත් කිව්වා. ඒවා බලන්න අමතක නම් ස්කන්ධ අනුපාතය ගන්න පුළුවන්. එහෙනම් ස්කන්ධ අනුපාතය දන්නවනේ ඊළඟට මොකද්ද? මවුල අනුපාතයනේ. තේරෙනවා ඇති? අද මෙයාලගේ මෞලික ස්කන්ධ වලින් බෙදන්න ඕනේ. කාබන්ගේ 12යි හයිඩ්‍රජන් 1යි. ඒකයි මවුල අනුපාතය ගන්න මෞලික ස්කන්ධ වලින් බෙදුවේ. තාම ලේසි ගණන් මේවා. මේවා 12න් බෙදුවම එනවා 7.55. දශම ස්ථාන තුනටම ගන්නවා විභාග ගාණක් නිසා. මෙයාගේ එකෙන් බෙදුවම 9.44ම තමයි. කුඩාම සංඛ්‍යාවෙන් බෙදන්න මම මෙතනම බෙදන පාසුවට සරල පූර්ණ අනුපාතය ගන්න 7.55න් මේවත් බෙදන්න ඕනේ 7.55න්. මෙයාගෙන් එතකොට එන්න ඕනේ 1 කියලා තේරෙනවා. මෙයාව බෙදුවොත් 1.25 කියලා එනවා. මං ගාව බෙදපු පිළිතුර තියෙනවා. ඒකයි මං කෙලිම ලියන්නේ. ඔයාලා බෙදලා බලන්න. එතකොට සරල පූර්ණ අනුපාතය ගන්න පුළුවන් මෙතන ඔයාලට. සරල පූර්ණ අනුපාතය. සරල කියනට වඩා හොඳයි සරලම පූර්ණ අනුපාතය ගත්තොත් දෙන්නම 4න් වැඩි කරාම හරි නේද? මම මෙතන දාන වැඩි කිරීම 4 අවශ්‍ය නැහැ. දෙන්නම 4න් වැඩි කරන්න ඕනේ. 1 වැඩි කිරීම 4 1.25 වැඩි කිරීම 4. එතකොට එනවා මෙයාගෙන් 4යි මෙයාගෙන් 5යි. එහෙනම් මෙයාගේ ආනුභාවික සූත්‍රය අපිට එනවා හයිඩ්‍රෝකාබනයේ ආනුභාවික සූත්‍රය. හයිඩ්‍රෝකාබනයේ ආනුභාවික සූත්‍රය. හයිඩ්‍රෝකාබනයේ ආනුභාවික සූත්‍රය. ආනුභාවික සූත්‍රය ගන්න පුළුවන් ඔයාලට මෙතනින් කොහොමද දෙන්න ඕනේ C4යි H5යි. අහන්නේ ආනුභාවික සූත්‍රය නෙවෙයි අණුක සූත්‍රය. අණුක සූත්‍රය හොයන්න ඔයාලට දන්නවා අණුක සූත්‍රය හොයන්න වෙලාව n හොයා ගන්න ඕනේ. මම n මතක් කරන්නේ මෙතනදී. n හොයන්න අපිට අණුක ස්කන්ධය බෙදන්න ඕනේ ආනුභාවික සූත්‍ර ස්කන්ධයෙන්. ආනුභාවික සූත්‍ර ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. ආනුභාවික සූත්‍ර ස්කන්ධ මෙයාගෙන් ගන්න පුළුවන්.
නේ. ආනුභාවික සූත්‍ර ස්කන්ධය මම මෙතන අරන් පෙන්නන්නම්. C4යි කියන්නේ 12 වරක් 4 48යි. එකතු කිරීම 5. කීයද 53යි නේ. ආනුභාවික සූත්‍ර ස්කන්ධය 53යි. හරි. එහෙනම් ආනුභාවික සූත්‍ර ස්කන්ධය 53යි. අනුක ස්කන්ධය කීයද? මෙයාලා දීලා තියෙන්නේ ආසන්න වශයෙන් දල වශයෙන් 100යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ 100ම නෙවෙයි. දල වශයෙන් 100යි කියලා ගානේ දීලා තියෙනවා. ඒ කියන්නේ 101 වෙන්න පුළුවන්, 99 වෙන්න පුළුවන්, 105 වෙන්න, 104 වෙන්න පුළුවන්. ආසන්න 100ට වටේලා ඇත්තේ. දල වශයෙන් 100යි. එහෙනම් නිවැරදි ගාන නෙවෙයි. සමහරට ඔක 106 වෙන්නත් පුළුවන් නේ. ඒතර n සමානයි 2යි කියලා එනවා. එහෙනම් ඔයාලා දන්නවා මෙතනදී n පූර්ණ සංඛ්‍යාවක් නෙන්න ඕනේ. මේක බෙදුවොත් එන්නේ දශම සංඛ්‍යාවක්. නේ? මේක න ආසන සංඛ්‍යාව ආසන පූර්ණ සංඛ්‍යාව තමයි මේක එන්නේ 2. එක එන්න බෑනේ. නේද? 100 බෙදීම 53. එහෙනම් 100ට ආසයි නැහැ කියන්නේ මේක වෙන්න ඕනේ 106 විය යුතුයි නේ. ආනුභාවික සූත්‍රය 53යි කියන්නේ. පූර්ණ සංඛ්‍යාවක් එන්න නම් ආසන වශයෙන් නේ. නැත්නම් එක වෙන්න බෑනේ මේක 53 වෙන්න බෑ. එක වෙන්න නම් 53 වෙන්න ඕනේ. 3 වෙන්න නම් 159 වෙන්න ඕනේ. එහෙනම් බෑ 100 කියන එක එච්චර දුර යන්න බෑනේ. 100 කියන කෙනා මේ දෙකට යන්න බෑ. ලේසිම මේකට යන්න. එහෙනම් 106 කියලා අපිට ගන්න පුළුවන් පහසුවෙන්. හරි. එහෙනම් 106 වෙන්න ඇති. තියෙන්න ඇති. ඒක දල වශයෙන් 100යි කියලා දීලා තියෙන එකයි. දල වශයෙන් 100 කියලා දීලා තියෙන්නේ. එහෙනම් n සමානයි 2යි. එහෙනම් මේක එන එක ක්‍රමයක්. ආනුභවි අනුක ස්කන්ධය දල වශයෙන් 100යි. දල වශයෙන් 100යි. ඒතර කලබල වෙන්න දෙයක් නැහැ. දල වශයෙන් 100. අපිට එන දල වශයෙන් මේක එන උත්තරේ නම් n සමාන 1.99 ගාණක් එනවා. ඒ මෙහෙම ගාන දශම ගාණක් එන්න හේතුව දල වශයෙන් දීලා තියෙන නිසා. එහෙනම් නිවැරදි එක එන්න ඕනේ මේකනේ. මොකද n වලට පූර්ණ සංඛ්‍යාවක් එනවා. n හැම වෙලෙම පූර්ණ සංඛ්‍යාවක් විය යුතුයි. දශම සංඛ්‍යාවක් එන්න බෑ. මේ ගානේ ඔයාලට ඉගෙන ගන්න තියෙන එච්චරයි. එහෙනම් ඔයාලා මේකේ n හොයාගත්තා පහසුවෙන්. හරි. ඔය સિદ્ધාන්තය මතක තියාගන්න. දල වශයෙන් සාපේක්ෂ අනුක ස්කන්ධය දුන්නාම අපි ගන්නේ ආසන්නම පූර්ණ සංඛ්‍යාව තමයි n. දැන් ඔයාලා n දන්නවා. n කීයද? n සමානයි 2යි. n සමානයි 2යි. එහෙනම් ආනුභවික සූත්‍රය n වලින් වැඩි කරාම ආනුභවික සූත්‍රය අපිට ආවේ කීයද? C4යි H5යි. ආනුභවික සූත්‍රය n වලින් වැඩි කරාම අනුක සූත්‍රය එන්න ඕනේ. ඒක දීර්ඝ වශයෙන් ආනුභවික සූත්‍රය C4යි H5යි. මෙයාව වැඩි කරන්න ඕනේ n වලින්. n කීයද? 2යි. වැඩි කරාම එන්න ඕනේ කවුද? අනුක සූත්‍රය. මෙයාව c ව 2කින් වැඩි කරාම C4 C8 වෙනවා. H5 වැඩි කරාම H10 වෙනවා. මේ තමයි H10 වෙනවා. මේ තමයි මෙයාගේ අනුක සූත්‍රය. ඒතර පිළිතුර වෙන්න ඕනේ. බලන්න මම හරිද කියලා. වැරදීමක් වුණේ වැරදීමක් කියන්නේ වැරදි නෑ. ගාන අවශ්‍ය උත්තර නෙවෙයි අහලා තියෙන්නේ. අනුක සූත්‍රය නෙවෙයි අහන්නේ ළමයි. ගාන කියවලා බලන්න. අනුක සූත්‍රය නෙවෙයි අහන්නේ. නිවැරදි සාපේක්ෂ අනුක ස්කන්ධය අහන්නේ. අනුක සූත්‍රය නෙවෙයි. නිවැරදි සාපේක්ෂ අනුක ස්කන්ධය. නිවැරදි ගාන බලා කියවා ගන්න. නිවැරදි සාපේක්ෂ අනුක ස්කන්ධය වලින් අහන්නේ. හේතුව ඔයාලට දීලා තියෙන්නේ දල සාපේක්ෂ අනුක ස්කන්ධය තමයි දීලා තියෙන්නේ ඔයාලට. දල සාපේක්ෂ අනුක ස්කන්ධය තමයි ඔයාලට දීලා තියෙන්නේ. නිවැරදි සාපේක්ෂ අනුක ස්කන්ධය තමයි අහන්නේ. පැහැදිලිද තියෙන්නේ? මෙන්න මේකයි අහන්නේ ඔයාලගෙන්. අනුක සූත්‍රය මම හේවි අනුක සූත්‍රය. එකම හදාගෙන ගියා. හරි. දැන් ඔයාලට මම සමීකරණයක් මතක ඇති මෙහෙම. ආනුභවික සූත්‍ර ස්කන්ධය මම කලිනුත් ලිව්වා. ආනුභවික සූත්‍ර ස්කන්ධය
ස්කන්ධය වැඩි කිරීම n සමානයි අනුක ස්කන්ධය. එන්න මේ සූත්‍රය තමයි මේකට අවශ්‍ය වෙන්නේ. අනුක ස්කන්ධය. දැන් අපිට හොයන්න තියෙන අනුක ස්කන්ධයනේ. බලමු අනුක ස්කන්ධය හොයන්න පුළුවන්. ආනුභාවික සූත්‍ර ස්කන්ධය අපි දන්නවා 53යි කියලා හොයාගත්තා. හරි 53යි කියලා හොයාගත්තා. එහෙනම් ආනුභාවික සූත්‍ර ස්කන්ධය 53යි. n හොයාගත්තා 2යි කියලා. මේ තියන්නේ n 2යි කියලා දැන් හොයාගත්තේ n සමානයි 2යි කියලා. දෙකෙන් වැඩි කරාම ඔයාලට එනවා අනුක ස්කන්ධය. එහෙනම් අනුක ස්කන්ධය සමානයි 106යි. ඊටම පහසු ගානක්. හරි නේද? ඒකට භාවිත කරන සූත්‍රය මේකයි. ඊටම පහසු ගානක්. ආනුභාවික සූත්‍රය හෙව්වා, ආනුභාවික සූත්‍ර ස්කන්ධය හෙව්වා, n හෙව්වා, n දන්නවා නම් සාපේක්ෂ අනුක ස්කන්ධය හොයාගන්න පුළුවන්. දැන් යමු ඊළඟ ගානට. මේකත් හයිඩ්‍රෝකාබනයක් දීලා තියෙන්නේ. හයිඩ්‍රෝකාබනයක බර අණුව කාබන් ප්‍රතිශතය දීලා තියෙනවා. එහෙනම් ඔයාලට කාබන් සහ හයිඩ්‍රජන් ප්‍රතිශත ලියා ගන්න පුළුවන්. මේකේ අහන්නේ ආනුභාවික සූත්‍රය. ඊටම පහසු ගානක්. මේක මම හදාගෙන යනවා. ඔයාලා බලගන්න. කාබන් ප්‍රතිශතය දීලා තියෙනවා. ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙන්නේ. මෙතන ඔයාලා මේ ඉස්සර ගණන් වල මේ ස්කන්ධයන් ප්‍රතිශතයට දුන්නේ බර අණුව ප්‍රතිශතය කියලා. මේ මුද්‍රණ දෝෂයක් නෙවෙයි. ඔයාලා දන්නා බර අණුව කියලා දුන්නා වැරදි කියලා. බර කියන්නේ බලයක් කියන එක. හරි. ඔක මේ පැරණි නිර්දේශ ගානක්. නිර්දේශයේ වැරදි වුණාට බර කියන එක වෙනස් වෙන්න බෑනේ. ඒකට ඉස්සර දුන්නේ ස්කන්ධය අණුව කියන එකට බර අණුව කියන එක දුන්නේ. අපි උනත් දැන් අහන්නේ නේද? ඔයාගේ ස්කන්ධය කීයද කියලා අහන්නේ නැහැ. ඔයාගේ බර කීයද කියලා අහන්නේ. හරි. අන්න ඒ විදිහට තමයි ඒ දවස්වල ප්‍රශ්නත් හැදුවේ. හරි. එතකොට කාබන් දීලා තියෙනවා 85.7ක් ස්කන්ධ ප්‍රතිශතය. එහෙනම් හයිඩ්‍රජන් හොයාගන්න පුළුවන්. C යෙන් අඩු කරන්න ඕනේ 85.7ක්. අඩු කරලා පෙන්නන්න ඕනේ නැහැ. එතන එනවා 14.3යි. ස්කන්ධ ප්‍රතිශතය. මේ 100 ලකුණ දැම්මේ නැහැ. හේතුව මට කෙලිම මේක ස්කන්ධ අනුපාතය කියලා ලියා ගන්න පුළුවන් හින්දා. ස්කන්ධ අනුපාතය සමානයි මේකනේ. මවුල අනුපාතය. සරල පූර්ණ සංඛ්‍යාවට ගන්න ඕනේ මේක. සරල පූර්ණ අනුපාතය හදා ගන්න ඕනේ. කුඩාම දශම සංඛ්‍යාවෙන් බෙදුවාම හරි එකට. මේක එනවා 1ට 2යි කියලා ගෙලෙමු. හරි. හරියට. එතන හරියට මතක දෙගන්න 7.15 තිබ්බොත් නේද? වැඩි කරාම 14.3යි. එහෙනම් හරියට මෙනවා 1.2යි. ඒ කියන්නේ 1ට 2යි. අහන්නේ බලන්න ආනුභාවික සූත්‍රය, හයිඩ්‍රෝකාබනයේ ආනුභාවික සූත්‍රය.
හරිම පහසුයි CH2 කියලා එන්න ඕනේ. හරි බලන්න පිළිතුර පිළිතුර 3 එන්නේ. හරිනේ? ඔව් පිළිතුර 3. මට කලින් ගානේ පිළිතුර කියන්න බැරුණා. කලින් ගානේ පිළිතුර 106 කියලා ආවේ 4 වෙනි ගානේ. මේ දෙකම විභාග ගණන්. මෙතන ඉඳන් හදන්නේ ඔක්කොම විභාග ගණන්. දැනට ඇවිල්ලා තියෙන ආනුභාවික සූත්‍ර වලින් බහුවර්ණ ප්‍රශ්න. හරි. වැඩි හරියක්ම ඇවිල්ලා තියෙන බහුවර්ණ ප්‍රශ්න නෙවෙයි. ව්‍යුහගත රචනා ප්‍රශ්න තමයි වැඩි හරියට තියෙන්නේ. පසුගිය අවුරුදු වල දිගටම වගේ හැම අවුරුද්දේම වගේ ඇවිල්ලා තිබුණා. මෑත කාලෙන්න හැරෙන්න ආනුභාවික සූත්‍ර සානුක සූත්‍ර ඇසුරෙන්. හරි. ඊළඟ ගානට යන්න දැන්. මේ ගාන කියව ගන්න මේවා කලින් වල හදලා තිබ්බොත් තමයි හොඳ. එප්නම් සංයෝගයක කාබන් 60යි ඔක්සිජන් 32යි හයිඩ්‍රජන් තියනවලු. Fe සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තියෙනවා. ව්‍යුහය කුමක්ද කියලා අහනවා. හරි. දැන් බලන්න මේක පොඩ්ඩක් චූට්ටක් වෙනස්. දැන් මේකේ දීලා තියෙන්නේ මේ අණුක සූත්‍රය නෙවෙයි. මේ දීලා තියෙන ප්‍රසාරණය කරපු අණුක සූත්‍රය ප්‍රසාරණය කරලා. මේක ඇත්තටම අපි අණුක සූත්‍රය ලියුවොත් මේකේ තියෙනවා කාබන් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි C5යි H තියෙනවා. ඒ විදිහට ගණන් කරලා බලන්න. මම මේ එක කියන සංයෝගය එක ප්‍රතිචාරයේ තියෙන සංයෝගයේ හයිඩ්‍රජන් පරමාණු ගණන් කරමු. 3යි 1යි 2යි 5යි 7යි 9යි 10ක් තියෙනවා. H 10යි. ඔක්සිජන් 2යි. එහෙනම් මේ අණුක සූත්‍රයට අදාළ මේ අණුක සූත්‍රය ප්‍රසාරණය කරලා තමයි මේ ලියලා තියෙන්නේ. හරි. එහෙනම් අපිට මේ ගානේ අණුක සූත්‍රය දන්නවා නම් අණුක සූත්‍රයට ගැලපෙන ප්‍රසාරණය කරපු ප්‍රතිචාරය නේ අපි අණුක සූත්‍රය අපිට මේක කියලා ආව කියලා C5යි H10යි O2යි කියලා ආවොත් පිළිතුර 1. වෙන අණුක සූත්‍රයක් ආවොත් ඒකට අදාළ ප්‍රතිචාරය තෝරන්න ඕනේ. මෙතන යොදාගෙන එකම උපක්‍රම. මෙච්චරයි වෙනස. අනිත් ඒවා ඔක්කොම අපි ආනුභාවික සූත්‍ර සහ අණුක සූත්‍ර සොයන එකම ක්‍රමයේ තමයි තියෙන්නේ. මෙතන කෙලින්ම අණුක සූත්‍රය දීලා නැහැ. ප්‍රසාරණය කරපු සූත්‍රය දීලා තියෙනවා. අණුක සූත්‍රය ප්‍රසාරණය කරලා දීලා තියෙනවා. හරි. එච්චරයි. මේ ගාන ඉගෙන ගන්න තියෙන්නේ එච්චරයි. එතන මම මේ ගාන හදනවා. මේක හයිඩ්‍රෝකාබනයක් නිසා මේකේ අන්තර්ගත මුල් ද්‍රව්‍ය ටික මම ලියා ගන්නවා. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. කාබන් වල ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා 60යි 60යි හයිඩ්‍රජන් වල 32යි. මම 100 ලකුණ දැම්මේ නැහැ. මොකද කෙලිම ස්කන්ධ අනුපාතය ලියන්න පුළුවන් නිසා. එහෙනම් ඉතිරි එක 100න් ඉතිරි එක වෙන්න ඕනේ හයිඩ්‍රජන් නේ. මේ දෙන්නගේ එකතුව 92යි 60යි 31කට 92යි 100න් අඩු කරාම 92 8යි කියලා එනවා. ඒක සරලයි. ඒක සුළු කරලා පෙන්වන්න ඕනේ නැහැ. 108ක් තියෙනවා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල ස්කන්ධ ප්‍රතිශතය දීලා තිබුණේ නැහැ. අපි හොයාගත්තා. එච්චරයි. එහෙනම් එයාලගේ මේ ප්‍රතිශත ස්කන්ධ ප්‍රතිශත අපිට කෙලින්ම ලියා ගන්න පුළුවන් ස්කන්ධ අනුපාත විදියට. හරි. මේකෙන් අපිට ගන්න පුළුවන් සරලම අනුපාතය. මවුල අනුපාතය. මේවා හරි කම්මැලි උගන්නන්නේ මොකද ලේසියිනේ. මේ ඔයාලටත් කම්මැලි ඇති. 8 බෙදීම 1යි 32 බෙදීම 16යි තේරෙනවා ඇතිනේ මවුල අනුපාතය ගන්න. එතකොට එනවා 5යි 8යි 2යි. මවුල අනුපාතය දන්නවා කියන්නේ ඔයාලා සරල මේක සරල මවුල අනුපාතය ඇවිල්ලා තියෙන්නේ. හරිම පහසු ගානක්. ඊට වඩා සරල කරන්න බෑ.
එතකොට ඔයාලට මේකේ ආනුභාවික සූත්‍රය හොයාගන්න පුළුවන්. ආනුභාවික සූත්‍රය හොයාගන්න පුළුවන්. C5යි H8යි O2යි. දැන් ඔයාලට පේන ආනුභාවික සූත්‍ර ස්කන්ධය බැලුවොත් 100ට කිට්ටු වෙනවා. මෙයාලා කියන්නේ අනුක ස්කන්ධය මෙයාලා දීලා තියෙන ගානේ අනුක ස්කන්ධය. මෙන්න මේක දැනගන්න ඕනේ එච්චරයි ඔයාලා. භාවිත කරන උපක්‍රමය. අනුක ස්කන්ධය 100යි කියලා දීලා තියෙනවා. අනුක ස්කන්ධය 100යි. දැන් ආනුභාවික ස්කන්ධය බලමු අපි නේ කීයද කියලා 12 වරක් 60යි. නේ? හයිඩ්‍රජන් 8න් 8ක් එනවා. ඔක්සිජන් දෙකෙන් එනවා 32ක්. කෙලින්ම 100 ආනුභාවික ස්කන්ධයත් 100යි. දැන් සමීකරණ දාලා බෙද දෙන්න ඕනේද? ඕන නැකම් බෙදමු n සමානයි නේද? ආනුභාවික ස්කන්ධය 100යි බෙදීම මේක අනුක ස්කන්ධය 100යි බෙදීම ආනුභාවික ස්කන්ධය 100යි. n සමානයි 1යි. n සමාන 1යි කියන්නේ අනුක සූත්‍රයත් මේකම තමයි. පැහැදිලි ඇතිනේ? C5යි H8යි O2යි. හරි. ඉතින් මේක විභාගයේදී මේක අපි වගන්ති ලියලා එන්නේ නැහැ නේ. විභාගයේදී අපි කරන්නේ මේ වගන්ති ලියලා එන්නේ නැහැ. අපි දන්නවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියලා දාගත්තා. ස්කන්ධ අනුපාත දාගත්තා නේද? මේ පේලිය එන්නේ නැහැ. එතනම බෙදුවා. ස්කන්ධ අනුපාත දාගත්තා. දාගෙන නේද? 12න් බෙදුවා මෙතනම. එතකොට එන මවුල් අනුපාත. එහෙනම් මේක තමයි පළවෙනි පේලිය ලියන බෙදලා දැම්මා දෙවෙනි පේලිය. මේ ඔක්කොම ලියලා එන්නේ කිව්වොත් නේ විනාඩි දෙකකින් කරන්න බෑ මේක. මේක විනාඩි දෙකක්වත් ගන්න එක පාඩු මේ වගේ ගණන් වලට. මේ ගණක ආවොත්. මෙයාගේ සරල ගණන් දැන් එනවා අඩුයි. මේ දෙවෙනි පේලිය. තුන්වෙනි පේලිය මේ තියෙන්නේ. කෙලිම ආනුභාවික සූත්‍රය. මේ ආනුභාවික සූත්‍රයේ කෙලියලේ එන මොනවම ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න සුළු කරන ටික. ඊට පස්සේ ගත්තා මේක 100යි. 100යි නැති ඕනේ ගානේ කියලා තියෙනවා අනුක ස්කන්ධය 100යි කියලා. ඒතර මේ ඉතින් ටික හිතින් හදන්න පුළුවන් වෙන්න ඕනේ. sorry. අනුක ස්කන්ධය 100යි කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ 100යි. හරි. එහෙනම් ආනුභාවික සූත්‍රය තමයි අනුක සූත්‍රය. C5යි H8යි O2ක් තියෙන්නේ කවුද කියලා බලනවා. C5යි H8යි O2ක් තියෙන්නේ මෙයාගේ. පළවෙනි ප්‍රතිචාරය තියෙන කෙනාගේ. අනිත් එක ප්‍රතිචාරයකවත් C5යි H8යි O2ක් නැහැ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ 1. මෙයා තමයි පිළිතුර. හරියම පාසු ගානක්. මේක 2000 වසරේ ගානක්. මේක හොඳ ගානක්. මම 80 ගණන් වල ගණන් වලට වඩා මේ 2000 පෙන්නට පස්සේ තියෙන ගණන් ටිකක් ඒක එක්තරා නිකන් ගතියක් තියෙන පොඩක් හදන්න හිතෙනවා. කම්මැලිකමක් එන්නේ නැහැ. ඒ වගේ ගණන් තියෙන 2000න් පස්සේ. හරි. මේ ගාන කියව ගන්න. ඔන්න වැඩේ ළමයි කරන්න යන වැඩේ බලමු දැන්. මේක හදපු කට්ටියේදී මේක හදලා තිබ්බත් තමයි හොඳ. හදලා නැත්නම් දැන් හරි හදලා පටන් ගන්න වීඩියෝ එක බලන්න ඉතින් ටික. හරි. හදන්න උත්සාහ කරන්න. බැරි වුණාට කමක් නැහැ. උත්සාහය ඉතා වටිනවා. එතකොට Tamanට පැන නගින ගැටලු මොකද්ද කියලා Taman දන්නවා. එතකොට හදාගෙන යනකොට මම විසඳා ගන්න ඕනේ මේවයි කියලා දන්නවා. හරි. ඒ නිසා මොන හරි කරන්න උත්සාහ කරන සම්පූර්ණ හදන්න බැරි වුණත් කමක් නැහැ. ඒක තාම වටිනවා Taman ගාන කලින් හදලා සූදානම් වීම. මේකේ දීලා තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධය 270යි. 270ක් වෙන කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් අඩංගු කාබනික සංයෝගයක ස්කන්ධය අණුව. දැක බරණුව කියලා දැන් දෙන්නේ නැහැ. ස්කන්ධය අණුව 29.6ක් ඔක්සිජන් අඩංගුයි. මෙම කාබනික සංයෝගයේ අණුවක ඔක්සිජන් පරමාණු කොපමණ නැද්ද? ඔන්න බලන්න. දැන් ළමයි පටන් ගන්නෙ කොහොමද කියලා මම කියන්නම්. සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තියෙනවා. මේක ආනුභාවික සහ අණුක සූත්‍ර ගානක් කියලා ටක් ගාලා පේනවා කියපු ගමන් ඔන්න පටන් ගන්නතු වීඩියෝ ඔයාලා හුඟක් කට්ටිය පටන් අරන් තියෙයි. කාබන් දාගත්තා, හයිඩ්‍රජන්, ඔක්සිජන්.
ස්කන්ධ ප්‍රතිශත මේක දාන්න උත්සාහ කරනවා. දාගෙන ඊළඟට බලනවා ඔක්සිජන් දීලා තියෙනවා 29.6ක්. ඊළඟ දැන් කල්පනා කරනකෝ අනිත් කට්ටිය පුරවන්නේ. අනිත් කට්ටිය පුරවන්න පුළුවන්ද? බෑ. දෙන්නෙක්වත් දුන්නොත් තමයි ඉතිරි කෙනා හොයාගන්න පුළුවන් නේ. මේක එක්කෙනයි දීලා තියෙන්නේ. එහෙනම් මේ ක්‍රමය මේ විදිහට ආනුභවික සූත්‍රයක් හෝ අනුක සූත්‍රයක් සොයාගන්න බෑ. මේ දීලා තියෙන දත්ත ප්‍රමාණවත් නැහැ. එක්කෙනෙක් විතරයි හයිඩ්‍රජන් ප්‍රතිශතය දීලා තියෙන්නේ. ඉතිරි දෙන්නගේ මේ ස්කන්ධ ප්‍රතිශතය දීලා නැහැ. එක්කෙනෙක් විතරයි ස්කන්ධයන් ප්‍රතිශතය දීලා තියෙන්නේ. අනිත් දෙන්නගේ දීලා නැහැ. දෙන්නගේ දුන්නා නම් අනිත් කෙනාගේ හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේ ගානේ ඔයාලා අධ්‍යයන ඉගෙන ගත යුතු දේ තමයි මේ විදිහේ තොරතුරක් දුන්නාම මේකේ ආනුභවික සූත්‍රය හොයන්න බෑ. ආනුභවික සූත්‍රය හොයන්න බැරි නම් අනුක සූත්‍රය හොයන්න බෑ. හරි. ඉස්සලාම වටහා ගන්න ඕනේ දේ. පැහැදිලිද? නිකමට හරි අනුක සූත්‍රය දන්නවා නම් එයාගේ තියෙන ඔක්සිජන් පරමාණු ගන්න දන්නවනේ. උදාහරණයක් මම වශයෙන් ගන්නවා. අපි කලින් හදපු ගාන. කලින් හදපු ගානේ C5යි H8යි O2යි තමයි අපිට අනුක සූත්‍රය ආවේ. මෙයාගේ හාන ඒ ගානේ ඇහුවොත් මේ අණුවේ මේ සංයෝගයේ අණුවක ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? අපි දන්නවා ඔක්සිජන් පරමාණු 2යි කියලා. ඔක්සිජන් පරමාණු 2යි. එහෙනම් අණුක සූත්‍රය දන්නවා නම් ඔක්සිජන් පරමාණු ගාන අපිට කෙලින්ම ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අණුක සූත්‍රය හොයන්න අවශ්‍ය දත්ත අපිට දීලා නැහැ. ඉස්සල්ලාම අපි මේ ගාන හදන්න කලින් මේ ගාන තේරුම් ගන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ දැන් කියපු ටික අපිට ඉස්සල්ලාම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අර හදාගෙන ගියපු විදිහට හදන්න බෑ. මේ ගාන හදන්න කලින් මම ඔයාලට සරල උදාහරණයක් ගන්නවා. හරි. ඔයාලට දීලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 44යි ග්‍රෑම් මෞලයට කියලා දීලා තියෙනවා කියලා හිතමු. දීලා නැතත් හොයාගන්න පුළුවන්. ග්‍රෑම් 44යි මෞලයට. ඒ කියන්නේ අපි කාබන් ඩයොක්සයිඩ් මවුල් එකක් ගත්තොත් CO2 මවුල් එකක් ගත්තොත් මෙයාගේ ස්කන්ධය තමයි ග්‍රෑම් 44ක්. මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 44යි. මේ CO2 තුල තියෙන CO2 මවුලයක අපි දන්නවා කාබන් පරමාණු මවුල් එකක් තියෙනවා. ඒක කලින් කියලා දීලා තියෙන්නේ අමාරු කට්ටිය. ඔක්සිජන් තියෙන මවුල දෙකක්. ඔක්සිජන් මවුල දෙකයි. එහෙනම් CO2 මවුලයක තියෙන කාබන් වල ස්කන්ධය ගත්තොත් ග්‍රෑම් 12යි. ඒ කාබන් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 12යි. ඔක්සිජන් මවුල දෙකක ස්කන්ධය ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. මෞලික ස්කන්ධය 16යි ග්‍රෑම් මවුලයට. ලියන්නේ නැහැ. පුළුවන් වෙන්න ඕනේ. 16යි ග්‍රෑම් මවුලයට. එහෙනම් ඔක්සිජන් පරමාණු මෞලික ස්කන්ධය ග්‍රෑම් 16යි. ඔක්සිජන් පරමාණු මවුල දෙකක ස්කන්ධය ග්‍රෑම් 32යි. දැන් අර අපි කලින් තිබු ගාන අමතක කරන්න මේ ගානට එන්න. මොකද්ද මම ගත්තේ? කාබන් ඩයොක්සයිඩ් මවුලයක් ගත්තා. ඒක අපි දන්නවා මෞලික ස්කන්ධය 44යි ග්‍රෑම් මවුලයට කියලා. 44යි ග්‍රෑම් මවුලයට. ඒකේ තේරුම තමයි කාබන් ඩයොක්සයිඩ් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 44යි. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙනවා කාබන් මවුල එකක් සහ ඔක්සිජන් මවුල දෙකක්. කාබන් ඩයොක්සයිඩ් මවුල එක. වෙන විදිහට කිව්වොත් කාබන් ඩයොක්සයිඩ් මවුල එකක තියෙන කාබන් වල ස්කන්ධය ග්‍රෑම් 12යි. ඔක්සිජන් වල ස්කන්ධය ග්‍රෑම් 32යි.
මේ 12යි 32යි එකතු වෙලා තමයි කාබන් ඩයොක්සයිඩ් මවුලයක ස්කන්ධය හැදලා තියෙන ග්‍රෑම් 44 වෙන විදිහට කිව්වොත්. පැහැදිලි ඇති. ඇති දෙයක් නෑ මේකේ. හරිනේ? එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් ග්‍රෑම් 44යි. මේ ග්‍රෑම් 44 හැදිලා තියෙන්නේ කාබන් ග්‍රෑම් 12කින්. ඒ කාබන් මවුල එකක් තියෙන නිසා කලින් කියලා දුන්නා. මෙතන තියෙනවා ඔක්සිජන් මවුල දෙකක් කාබන් මවුල එකක. ඒ නිසා ඔක්සිජන් වල ස්කන්ධය වෙනවා ග්‍රෑම් 32ක්. 32ක්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මවුල් එකක තියෙන ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා. මම ඔක්සිජන් ගැන සලකා බලන්න යන්නේ හරි. ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා. ස්කන්ධය දන්නවා කීයද? 32යි ග්‍රෑම්. වෙන විදිහට කිව්වොත් නේ 32යි ග්‍රෑම්. කාබන් ඩයොක්සයිඩ් මවුල එකක තියෙන ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා. එහෙනම් ඔක්සිජන් මවුල ගන්න හොයාගන්න පුළුවන් නේ. 32 ග්‍රෑම් බෙදීම 16යි ග්‍රෑම් මවුලයට. මේකෙන් එන්නේ මොකද? ඕ මවුල ගන්න. ඔක්සිජන් මවුල ගන්න. කොච්චරකද? කාබන් ඩයොක්සයිඩ් මවුල එකක. කාබන් ඩයොක්සයිඩ් මවුල එකක තියෙන ඔක්සිජන් මවුල ගන්න. ඔක්සිජන් පරමාණු මවුල ගන්න. එනවා 2යි. ඇත්තනේ මේ බලන්න කාබන් ඩයොක්සයිඩ් නේද? වල ඔක්සිජන් පරමාණු මවුලයක් ගත්තොත් ඔක්සිජන් පරමාණු මවුල 2යි. වෙන විදිහට ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් අණුවක් ගත්තොත් නේද? ඔක්සිජන් පරමාණු 2ක් තියෙනවා. මොකද්ද මම කියන්න උත්සාහ කරේ? යම් සංයෝගයක හරිද? යම් සංයෝගයක මවුල එකක් ඇතුලේ එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් ඇතුලේ තියෙන ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය මම දන්නවා. ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය දන්නවා. එහෙනම් මවුල එකක තියෙන ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය දන්නවා නම් ඔක්සිජන් පරමාණු මවුල ගාන හොයාගන්න පුළුවන්. මේ තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගාන. ඕනෑම සංයෝගයක මවුල එකක් තුල තියෙන අපි සලකා බලන මූලද්‍රව්‍ය ස්කන්ධය දන්නවනම් මෙතන සලකා බලපු මූලද්‍රව්‍ය ඔක්සිජන්. ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා. ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා නම් එයාගේ මවුල ගාන දන්නවා. කීයද? මවුල 2යි. ඒ මවුල ගාන කියන්නේ මොකද්ද? මේ කාබන් ඩයොක්සයිඩ් අණුවක තුල තියෙන නේද? ඔක්සිජන් පරමාණු ගාන. වෙන විදිහට කිව්වොත් කාබන් ඩයොක්සයිඩ් මවුල එකක ඔක්සිජන් පරමාණු මවුල 2ක් තියෙනවා. අපිට මේක සූත්‍රය බැලුවත් පේනවා. අපි දැන් මම ලියනවා මෙහෙම. මේකේ සූත්‍රය දන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් වල සූත්‍රය දන්නේ නැහැ. මේක මම ලියලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කියලා. කාබන් ඩයොක්සයිඩ් කියලා ලියලා තියෙන්නේ දැන් ඔයාලට. හරිද? දැන් ඔයාලට දීලා තියෙන්නේ කොහොමද කිව්වොත් මෙහෙමයි දීලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් මවුල එකක තියෙන ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය ඔයා දන්නවා. කාබන් ඩයොක්සයිඩ් මවුල එකක තියෙන ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය දන්නවා. ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය දන්නවා කියන්නේ ඔක්සිජන් පරමාණු මවුල ගාන හොයාගන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් මවුල එකක තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගාන මෙච්චරයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් මවුල එකක ඔක්සිජන් මවුල කොච්චර තියෙනවද? ඔක්සිජන් පරමාණු මවුල 2ක්. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුවක
ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා කියන එකයි. හරිනේ. එහෙනම් ඕනෑම සංයෝගයක මෞලයක සලකා බලන මූලද්‍රව්‍යයේ ස්කන්ධය දන්නවා නම් ඒ සංයෝගයේ මෞලයක තියෙන අදාළ පරමාණු මෞල ගාන හොයාගන්න පුළුවන්. මෞලයක තියෙන පරමාණු මෞල ගන්නවා දන්නවා නම් අණුවෙත් තියෙන්නේ ඒ පරමාණු සංඛ්‍යාවම තමයි. මෞල නැතුව අණු වශයෙන් පරමාණු කරලා ලියන්න පුළුවන්. හරි. දැන් අපි මේ ගානට යමු 2000 වසරේ ගානට. මේකේ දැන් අපි එකක් පැහැදිලි ආනුභාවික සූත්‍රය හෝ අනුක සූත්‍රය හොයන්න අවශ්‍ය දත්ත දීලා නැහැ. නමුත් අපෙන් අහන්නේ මොකද්ද? කාබනික සංයෝගයේ අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගාන. අණුවක. හරියට අර කාබන් ඩයොක්සයිඩ් අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගාන හැවුවා අපි කලින්. කාබන් ඩයොක්සයිඩ් අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගාන හැවුවා. කොහොමද හැව්වේ? කාබන් ඩයොක්සයිඩ් මෞලයක තියෙන ඔක්සිජන් මෞල ගාන හැවුවානේ. කාබන් ඩයොක්සයිඩ් මෞලයක තියෙන ඔක්සිජන් මෞල ගාන හැවුවා. ඒකම තමයි පරමාණු ගාන. මේකේ අහන්නේ කාබනික සංයෝගයේ අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගාන. අණුවක තියෙන කාබන් ඩයොක්සයිඩ් අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගාන අපි හෙව්වා. ඒ විදිහම තමයි මේකත්. හරිද? එහෙමනම් අපිට මේ කාබනික සංයෝගයේ මෞලික තියෙන ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා නම් කාබනික සංයෝගය දීලා තියෙනවා. මෙයාගේ මවුල් එකක තියෙන ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය දන්නවා නම් ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය දන්නවා නම් අපිට පුළුවන් ඔක්සිජන් මවුල ගාන හොයාගන්නනේ. මොන ඔක්සිජන් මවුල ගානද? කාබනික සංයෝග මවුල එකක තියෙන කාබනික සංයෝගයේ මවුල එකක තියෙන ඔක්සිජන් මවුල ගාන. අපි හිතමු කාබනික සංයෝගයේ මවුල එකක ඔක්සිජන් පරමාණු තියෙනවා මවුල X. එහෙමනම් මේ කාබනික සංයෝගය අණුවක තියෙනවා ඔක්සිජන් පරමාණු කොච්චරද? X ප්‍රමාණයක්. අර කාබන් ඩයොක්සයිඩ් ගාන බලන්න. හදපු ගාන. කාබන් ඩයොක්සයිඩ් මවුල එක ආවා. ඔක්සිජන් මවුල දෙකක්. කාබන් ඩයොක්සයිඩ් අණුවක තිබ්බා ඔක්සිජන් පරමාණු දෙකක්. එයා සරලයි. නමුත් හොඳට ඔලුවට ගන්න මේවා නිකන් ඇඟේ දුවන්න ඕනේ නිකම්ම. මේවා හිත හදන ගණන් නෙවෙයි. නමුත් මේවා ප්‍රගුණ කරගත්තට පස්සේ මේවා නිකන් ඔටෝමැටිකලි එනවා නිකම්ම ඔලුවට. ඒ වුණාට මේවා හොඳට තේරුම් අරගෙන හදන්න. හරිනේ. අමාරු ගානක් නෙවෙයි. එහෙනම් අපිට පැහැදිලි වෙන දේ තමයි ඕනෑම සංයෝගයක මෞලික තියෙන සලකා බලන පරමාණු වල ස්කන්ධය දන්නවා නම් එයාගේ මෞල ගාන හොයාගන්න පුළුවන්. පරමාණු මෞල ගාන. යම් සලකා බලන පරමාණු මෞලික තියෙන පරමාණු මෞල ගාන දන්නවා නම් ඒකම තමයි අදාළ සංයෝගයේ අණුවක තියෙන පරමාණු ගානක් වෙන්නේ. හරි. දැන් අපි ගාන හදන්න යන්නේ. කාබනික සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තියෙනවා 70යි. කාබනික සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තියෙනවා 270යි. එහෙනම් ඔයාලා දන්නවා කාබනික සංයෝගයේ මවුල එකක ස්කන්ධය ඔයාලා දන්නවා දැන්. මේ වකන්ති ලීලි හදන්න ඒ භාගෙදිනේ. අපි ඉන්නේ ගාන පැහැදිලි කරගන්න මේ ලියන්නේ. හරිද ළමයි? හරි. මෙච්චර දඟලන්න නැහැ විභාගයේදී. 270 ග්‍රෑම්. මවුල එකක ස්කන්ධය. හේතුව මොකද? මෞලික ස්කන්ධය ග්‍රෑම් 270යි මෞලයට ග්‍රෑම් කියලා නෙන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය දන්නවා කියන්නේ මෞල එකක ස්කන්ධය පහසුවෙන් ගොඩ ගන්න පුළුවන්. මේ ග්‍රෑම් 270 හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින්.
මේ ග්‍රෑම් 270 ඇතුලේ තියෙන ඔක්සිජන් වල ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා. ඔක්සිජන් තියනවලු කොච්චරද? 29.6ක්. ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා. එහෙනම් ඔක්සිජන් වල ස්කන්ධය හොයාගන්න පුළුවන් නේ. එහෙනම් ඔක්සිජන් වල ස්කන්ධය ඕ පරමාණු වල ස්කන්ධය ඉතාම පාසුවෙන් හොයාගන්න පුළුවන්. 270ක තියෙනවා කීයද? 29.6ක් ඔක්සිජන්. ග්‍රෑම් 270ක. මේක සුළු කරාම යන ඔයාලට කාබනික සංයෝගය මවුල එකක කාබනික සංයෝගයේ මවුල එකක තියෙන ඔක්සිජන් වල ස්කන්ධය නේ මේ තියෙන ඔක්සිජන් වල ස්කන්ධය. හරි. එතකොට එන ඔයාලට ස්කන්ධය 79.9 සුළු කරාම එනවා. එම සුළු කරන්නේ නැහැ. ඉතින් මම මේ ගාන හරියට හදන නිසා මේ සුළු කරන්නේ. මේ තමයි ඔක්සිජන් වල ස්කන්ධය ග්‍රෑම්. හරි. එහෙනම් කාබනික සංයෝගයේ මවුල එකක. කාබනික සංයෝගය මේ තියෙන්නේ මවුල එකක. මෙයාගේ මවුල එකක් ගත්තා. මේකේ තියෙන ඔක්සිජන් මවුල ගන්න දන්නවා ඔයාලා. ඔක්සිජන් මවුල ගන්න, ඔක්සිජන් ස්කන්ධය දන්නවා. ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා 79.9. එහෙමනම් ඔක්සිජන් මවුල ගන්න දන්නවා. ඔක්සිජන් මවුල ගන්න 79.9 ග්‍රෑම් බෙදන්න ඕනේ 16න්. මේක ඉතින් මෙහෙම බෙදන්න එපා. ඔයාලා බෙදන්න ගියාම ඔක්සිජන් මවුල දශම ගාණක් එන්නේ. මවුල එකක. මවුල එකක ඔක්සිජන් මවුල දශම ගාණක් තියෙන්න බෑ. නේද? සලකා බලන මවුල එකක ඔක්සිජන් පරමාණු පූර්ණ සංඛ්‍යාව තමයි තියෙන්න ඕනේ. ඇයි ඒ? අණුවක් තුල තියෙන පරමාණු සංඛ්‍යාව තියෙන පූර්ණ සංඛ්‍යාව වලින්නේ. එහෙනම් මවුලයක් තුල තියෙන සලකා බලන පරමාණු සංඛ්‍යාව තියෙනෝනේ පූර්ණ සංඛ්‍යාව වලින්. ඉතින් මේක ඒ නිසා මේක බෙදුවම එන්නේ නේ වයින් දශම උත්තරයක්. ඒ නිසා මේක ආසන්න දශම ස්ථානයට වටා ගැනීම කිසිම වරදක් නැහැ. 80 බෙදීම 16 කියලා ගන්න පුළුවන්. මවුල සමානයි 5යි මවුල. ඒ කියන්නේ මොකක්ද ළමයි? මම මේක විස්තරාත්මක කියන්න කමන්නේ. සලකා බලන කාබනික සංයෝගයේ මේ කාබනික සංයෝගයේ මවුල් එකක් ගත්තාම කාබනික සංයෝගයේ මවුල් එකක් ගත්තාම ඒකේ තියෙනවා ඔක්සිජන් පරමාණු මවුල එකක් කියන එකනේ අපි හොයාගත්තේ. මවුල එකක් නෙවෙයි. මවුල පහක්. කලින් මේ විදි ගානක් හදුවා අපි. කාබන් ඩයොක්සයිඩ් මවුල එකක මේක සූත්‍රය ලියන්න නැත්නම් වචන ලියන්න පුළුවන් අපිට කාබන් ඩයොක්සයිඩ් මවුල එකක කියලා. මවුල එකක අපි හොයාගත්තා. හොයන්න ඕනෙත් නැහැ සූත්‍රය බලලා කියන්න පුළුවන් සූත්‍රය නැත්තම් ඔක්සිජන් පරමාණු මවුල දෙකක් තියෙනවා කියලා. ඒකෙන් පැහැදිලි වුණා කාබන් ඩයොක්සයිඩ් අණුවක CO2 අණුවක තියෙනවා ඔක්සිජන් පරමාණු දෙකක්. හරිනේ මේ තියෙන්නේ. ඒ විදිහම තමයි. හරි. කාබනික සංයෝගය දැන් ඔයාලට දීලා තියෙනවා මවුල එකක්. කාබනික සංයෝගයේ මවුල එකක ඔක්සිජන් පරමාණු මවුල
5ක් තියෙනවා. නේ? ඔක්සිජන් පරමාණු මවුල 5ක් තියෙනවා. එහෙනම් කාබොනික සංයෝගයේ මවුල අණුවක මෙයා අණු එකක අණුවක තියෙන්න ඕනේ ඔක්සිජන් පරමාණු කීයක්ද? ඔක්සිජන් පරමාණු 5ක් තියෙන්න ඕනේ. හරි. මවුලයක ඔක්සිජන් පරමාණු මවුල 5ක් තියෙනවා. එහෙනම් අණුවක තියෙන්න ඕනේ ඔක්සිජන් පරමාණු 5ක්. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ පරමාණු ගාන කීයද? 5යි. බලන්න මං හරියට දන්නේ නැහැ. මං හදන්නේ අදාළ පරමාණු ගාන වෙන්න තියන්නේ. පරමාණු ගාන තමයි ආන්නේ නේ. ඔය පරමාණු ගාන 5යි. හරිනේ. ආයෙත් හදන්නේ නැහැ මේ ගානමයි. බලගන්න. කාබනික සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය දන්නවා නම් කාබනික සංයෝගයේ මවුල් එකක ස්කන්ධය දන්නවා 270යි ග්‍රෑම්. මේ තියෙන්නේ කාබනික සංයෝගයේ මවුල එකක ස්කන්ධය. මේක ඔක්සිජන්ගේ ස්කන්ධ ප්‍රතිශතයෙන් වැඩි කරාම මට එන්නේ මේ කාබනික සංයෝගයේ මවුලයක් ඇතුලේ තියෙන ඔක්සිජන් වල ස්කන්ධය. එහෙනම් කාබනික සංයෝගයේ මවුලයක ස්කන්ධය මම වැඩි කරනවා 129.6න්. මේ ආවේ කාබනික සංයෝගය මවුල එකක තියෙන ඔක්සිජන් වල ස්කන්ධය. හරිද? ග්‍රෑම් 270යි කියන්නේ කාබනික සංයෝගයේ මවුල එකක ස්කන්ධය. ඒක ඔක්සිජන් වල ස්කන්ධ ප්‍රතිශතයෙන් වැඩි කරාම කාබනික සංයෝගයේ මවුල එකක තියෙන ඔක්සිජන් වල ස්කන්ධය ආවා. කාබනික සංයෝගයේ මවුලයක තියෙන ඔක්සිජන් වල ස්කන්ධය අපි දැන් දන්නවා. එහෙමනම් දැන් මට පුළුවන් කාබනික සංයෝගයේ මවුලයක තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගාන හොයන්න. මේ 16න් බෙදන්න ඕනේ. 16න් බෙදුවා. හරි. මොකද මේ ඔක්සිජන් වල ස්කන්ධය එයාගේ සාපේක්ෂ පරමාණුක මෞලික ස්කන්ධයෙන් බෙදුවොත් ග්‍රෑම් මවුලයට 16 කියන එකෙන් බෙදුවොත් අපිට එන්නේ ඔක්සිජන් මවුල ගාන. හරි. කොච්චරකද කාබනික සංයෝගයේ මවුල එකක තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගාන? හරි නේද? මේක සුළු කරාම එනවා 5යි මවුල. කාබනික සංයෝගයක මවුලයක් තුල තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගාන. ඔක්සිජන් පරමාණු මවුල ගාන මෙච්චරයි කියන්නේ මවුල එකක් ඇතුලේ තියෙන ඔක්සිජන් පරමාණු ගාන මවුල 5යි. එහෙනම් කාබනික සංයෝගය අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගාන කීයද? 5යි. මෙච්චරයි අපි විභාගයේදී සුළු කිරීම කරන්නේ. හරි. අවසාන වත නැවත බලමු. මේ තියෙන කාබනික සංයෝගයේ මවුල එකක ස්කන්ධය. ඒක ඔක්සිජන් වල ස්කන්ධ ප්‍රතිශතයෙන් බෙදුවාම මේ එන්නේ ඔක්සිජන් වල ස්කන්ධය. කාබනික සංයෝගයේ මවුල එකක තියෙන ඔක්සිජන් වල ස්කන්ධය. ග්‍රෑම්. කාබනික සංයෝගයේ මවුල එකක තියෙන ඔක්සිජන් වල ස්කන්ධය ඔක්සිජන් වල මෞලික ස්කන්ධයෙන් බෙදුවාම අපිට එන්නේ මොනවද? මේ එන්නේ ඔක්සිජන් මවුල ගාන. මොන ඔක්සිජන් මවුල ගානද? කාබනික සංයෝගයේ මවුල එකක තියෙන ඔක්සිජන් මවුල ගාන එනවා 5යි මවුල කියලා. කාබනික සංයෝගයේ මවුල එකක ඔක්සිජන් පරමාණු මවුල එකක් තියෙනවා.
නේද? ඒ කියන්නේ කාබනික සංයෝගය අණුවක් තුල තියෙන ඔක්සිජන් පරමාණු ගාන 5යි. මේ පරමාණු සහ මවුල ගණන් සම්බන්ධව ඉතාලම කෙටියෙන් 2 3 හරි වීඩියෝ වල නේද? හදලා තියෙනවා. ඒවා බලන්න. ඉතින් බලන්න මේ ගාන අපි කොච්චර දෙකට හැදුවත් විභාගයේ සුළු කරන්න තියෙන මේ ටික. මේ ටික මේ වගේ ගානක් විනාඩියකට අඩු ගානකින්. මේකේ සුළු කිරීමේ ප්‍රමාදය විතරයි. විනාඩියකට අඩු ගානකින් ඔයාලට හදන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අමාරු MCQ ප්‍රශ්නවල කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටක් ගාලා හදන්න අර දීර්ඝ වශයෙන් හදලා එක එක පරමාණු සංඛ්‍යාව හේවීම, අණු සංඛ්‍යාව සෙවීම, මෞලික තියෙන පරමාණු සංඛ්‍යාව සෙවීම, මෞලික ස්කන්ධ සම්බන්ධ ගැටලු මේ සම්බන්ධ හොඳ නිපුණතාවයක් තිබ්බාම කිසි පැටලිල්ලක් නැතුව මේ විදිහට පැහැදිලිව ටක් ගාලා හදලා උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට මේකේ පිළිතුර 5. දැන් යමු අපි ඊළඟ ගානට. මේක 2016 වසරේ ගානක්. මේක 2016 වසරේ ගානක්. මේ ගාන කියව ගන්න. ඒ නැමැති කාබනික සංයෝගයේ බර අණුව ප්‍රතිශත දීලා තියෙනවා. එහි ආනුභාවික සූත්‍රය තමයි අහන්නේ. තාම පහසු ගානක්. මම දැන් ටිකට කලින් කිව්වා විතරයි 80 ගණන් වල බර අණුව කියලා ප්‍රතිශත දෙනවා කියලා. 2000න් පස්සේ දෙන්නේ නැහැ කියලා. නමුත් 2016 දීලා තියෙන්නේ බර අණුව. එහෙම කියන්න හේතුව තමයි අපේ සිලබස් එකේ තියෙන්නේ ස්කන්ධ අණුව ප්‍රතිශත සෙවීම තමයි තියෙන්නේ. බර අණුව ප්‍රතිශතය කියන එක කතන්දරේ නැහැ. ඉතින් බර අණුව ප්‍රතිශතය කියන එක සමානුපාතිකයි ස්කන්ධ අණුව ප්‍රතිශතයට. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හරි මේව අදාළ නැහැ අපිට ඇත්තටම x සහ y කියලා x සහ y කියලා වස්තු දෙකක් ගත්තොත් අපි හිතමු මෙයාගේ ස්කන්ධය m1යි මෙයාගේ ස්කන්ධය m2යි. ඒ කියන්නේ මෙයාගේ බර ගත්තොත් බර කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. එහෙනම් මෙයාගේ බර m1 වැඩි කිරීම g මෙයාගේ බර m2 වැඩි කිරීම g. මේ ඔයාලා හිතන්න ඕනේ නැච්චර. එහෙනම් බර අනුපාතය ගත්තොත් m සහ මෙයාලගේ බර අනුපාත දෙක ගත්තොත් m දෙවෙනි පොඩ්ඩක් ඉන්න m1g ට m2g මේ තමයි බර අතර අනුපාතය. ඉතින් මේ බර අතර අනුපාතය සුළු කරොත් g ට g කැපිලා යනවා අපිට එනවා m1ට m2 අන්තරය වල තියෙන ස්කන්ධ අතර අනුපාතයනේ. එහෙනම් බර අණුව අනුපාතය සමානුපාතිකයි ස්කන්ධ අනුපාතයට. ස්කන්ධ අනුපාතයට. එහෙනම් අපිට බර අණුව ප්‍රතිශත දුන්නාම බර අතර අනුපාත ගන්න පුළුවන්. බර අතර අනුපාතයෙන් අපිට එනවා ස්කන්ධ අනුපාතය. ඉතින් මගේ අදහස ඉතින් මේක බර අණු අනුපාතය කියලා දෙන්න අවශ්‍ය නැහැ. සිලබස් එකේ තියෙන අපිට ස්කන්ධ අනුපාතය එතකොට මොකද අපිට අවශ්‍ය වෙන්නේ බර නෙවෙයි. මේකට මූල ගාන හොයන්න ස්කන්ධයයි අවශ්‍ය. හරි. එහෙනම් වඩාත් හොඳ ස්කන්ධ අනුපාතය දෙන එක කියන එකයි මගේ අදහස. ඉතින් ඔයාලා මේවා කරන්න ඕනේ නැහැ. මේ මුකුත් කරලා පෙන්වන්න ඕනේ නැහැ ඔයාලා. බර අනුපාතය ඔයාලා දන්නවා දැන්. ස්කන්ධ අණුව බර අණුව ප්‍රතිශතය දුන්නොත් ස්කන්ධ අනුපාතය ගන්න පුළුවන් ඒ අගයන් වලින්ම කියන එක. මේකේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මේකයි කතන්දරේ. නමුත් අපිට ඕව නොදැනත් නිකම්ම යාන්ත්‍රිකව ඒ ඉලක්කම් ටික දාගෙන ඔහේ හදාගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් මේකම තමයි එන්නේ. හරි. මේ ගානේ අපිට දීලා තියෙන කාබන් සහ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් දීලා තියෙන තුන් දෙනාගේම අනුපාතයක් දීලා තියෙනවා. හොයන්න දෙයක්වත් නැහැ අනුපාතයක්. ඒක ඊටාම සරල ගානක් මේක.
කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන තුන් දෙනාව දීලා තියෙනවා එයාලට. එහෙනම් බර අණුව ප්‍රතිශත දීලා තියෙනවා නම් ස්කන්ධ අණු අනුපාත ස්කන්ධය අණු අනුපාත ඒකම කියන එක දැන් ඔයාලා දන්නවා. 39.97යි හයිඩ්‍රජන් 6.73යි මම ලියන්නේ ස්කන්ධය අණු ස්කන්ධ අනුපාත. මේ එතකොට ස්කන්ධ අනුපාත දන්නවා නම් ඔයාලා මවුල් අනුපාත හොයාගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ දැන් මවුල් අනුපාත කියන එක ඔයාලා දන්නවා. මේ මවුල් අනුපාත. එතන මේ මවුල් අනුපාත සුළු කරාම එනවා 3.33 මංගා සුළු කරපු උත්තර තියෙනවා. ඔයාලා සුළු කරලා බලන්න. මේකෙත් එන්නේ 3.33. දැන් කරන්න ඕනේ සරල පූර්ණ අනුපාතය ගන්න ඕනේ. මම මෙතනම සුළු කරනවා MCQ ප්‍රශ්නයක් නිසා. 3.33න් ගුණ බෙදුවාම හරි. එතකොට එනවා අනුපාතය 1ට මේක 2ට මේක බෙදපු නියම උත්තරේ මම ලියන 2.02 එන්නේ. හරි. ට 1 එතකොට සරල පූර්ණ අනුපාතය එනවා. සරල පූර්ණ මවුල් අනුපාතය 1ට 2ට 1යි. ඔයාලගෙන් අහන්නේ ගාන නැහැ එකයි ප්‍රශ්නේ. මොකද අහන්නේ ආනුභාවික සූත්‍රය. ආනුභාවික සූත්‍රය. ඔයාලගෙන් අහන්නේ ආනුභාවික සූත්‍රය. සරලම මවුල් අනුපාතය දන්නවා කියන්නේ ඒක තමයි ආනුභාවික සූත්‍රය. CH2O. මේ ආනුභාවික සූත්‍රය. එතන මේක තියෙන්නේ 5 වෙනි පිළිතුරේ. එන පිළිතුර 5. එතකොට ඒකේ පිළිතුර වෙන්නේ 5. හරිනේ. පිළිතුර වයි තමයි පහසු ගානක්. ඒකේ තියෙන සුළු කිරීම ප්‍රමාණය විතරයි. මෑත කාලින ගාන 2016 වසරේ සුළු කරන ප්‍රමාදය විතරයි පිළිතුර ගන්න යන්නේ. ඊටම පාස්වේ මේ ආනුභාවික සූත්‍ර සහ අනුක සූත්‍ර ගණන්. ඒක දැනට 1980 නම් මේ වෙනකල් තිබිච්ච ආනුභාවික සූත්‍ර සහ අනුක සූත්‍ර ආශ්‍රිත බහුවර්ණ ඔක්කොම සාකච්ඡා කරලා මෙච්චර තිබුණේ. වැඩි හරියක් මේ පහුගිය අවුරුදු දුන්නේ මේ ප්‍රශ්න කොහෙද? ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට. ව්‍යුහගත රචනා ප්‍රශ්නේ පළවෙනිම කොටසට එන්නේ තුනේ මේ ගාන තමයි දුන්නේ. ඉස්සර දුන්නේ දිගටම ආවේ. දැන් නම් පොඩ්ඩක් පේපර් රිවිව් එක පොඩ්ඩක් වෙනස්. බහුවර්ණ ප්‍රශ්න ඔක්කොම එතකොට මෙතනින් ඉවරයි. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන මාතෘකාව ඉතාම වැදගත් මාතෘකාවක් ඒක. දැන් තමයි රසායන ගණනේ හොඳම හරිය එන්නේ. මෙතනින් එහාට තමයි රසායන ගණනේ ටිකක් ඇඟට දැනෙන මාතෘකා ටිකක් තියෙන්නේ. වායුමය හයිඩ්‍රෝකාබන වල දහන ඵල විශ්ලේෂණය. දහන ඵල විශ්ලේෂණය. මේක තමයි වැදගත් මාතෘකාවක්. මම ඊළඟ පාඩමේදී මේ මාතෘකාව සාකච්ඡා කරන්න බලනවා. මේ ගණන් ටික හොඳට හදාගෙන ඊළඟ පාඩමට වෙලා දැස්ති වෙනවා.
ස්තුතියි නම් සියලුම දෙනාට.